ඒක නෙමෙයි. මට අයියටයි අම්මටයි දෙයක් කියන්න තියෙනවා. ඒ පාර මොකද්ද? මේ අපේ ඉස්කෝලේ නැටුම් මිස් අස්සුනානේ. ඉතින් මට ඒ සබ්ජෙක්ට් එක බාර ගන්න වෙනවා. දැන් ඉතින් ඕවා කරා කියලා වැඩියෙන් ගෙවන්නේ නැහනේ. අයියා ඔය වැඩවලට කැමති නැහැ කියලා ඔයා දන්නවනේ. එහෙම කියලා බෑනේ අම්මේ. නැටුම් විභාග කරපු කෙනෙකුට ඉන්නේ මං විතරයි. අනිත් එක ඒක මගේ ජොබ් එක. අපි එපා කියද්දි පූර්ණිමක්කත් එක්කලා ගිහිල්ලා කරපු විභාගවල රඟේ දැන් පේනවනේ. නංගි ඔය දේවලුත් ඔයාගේ ජීවිතේට බලපාන. දැන් ඔය නටන ගෑනු බඳින්න මිනිස්සු කැමති නෑ. ඒකයි මම ඔයාට ওই තරම් කියන්නේ. ඒක දන්නවා නම් අයියේ ළමයෙකුට ගන්නුවාම මොකද වෙන්නේ? අනිත් එක ඒක මගේ ජොබ් එක. තමුසර ඕන දෙයක් කරගන්න. තමුසගේ හිතුවක්කාරකම තමයි සේරටම මුල. යොහන් අද ඉඳලා මේ ඔෆිස් එකේ පාලනය මට පැවරලා තියෙන්නේ. නර්මදාට තිබුණු සේරම බලතල බොස් මට පාරලා තියෙන්නේ. ඒකත් එහෙමද? ඒ වලට පූජා එහෙම කරපු එක වැරදි. හරි. කමක් නැහැ. මම වඩ විශ් කරනවා. ඇයි වට හරි මදි කියලා හිතුනේ? පූජා ඔයාට වඩා මම මේකේ සීනියර් කෙනෙක්. ඉතින් මම මේකේ ඉන්නකොට මට වඩා ඉහළින් ඔයා පත් කරන එක හරි නෑනේ. අපිට ඉතින් ඕවා ගැන කතා කරන්න බෑනේ. මේක ඉතින් ආණ්ඩුවේ තැනක් නෙමෙයිනේ. බොස්ගේ ව්‍යාපාරේ. හෙට මුකුත්ම නොදන්න කෙනෙක් මෙතෙන්ට ගෙනත් දැම්මත් අපිට අපේ ජොබ් එක කරන්න වෙනවා. ඒක නම් එහෙම තමයි. එයාට ඔයා විශ්වාස ඇතිනේ. කොහොම වුණත් ඔයා ඒගොල්ලෝගේ ගෙදරම ඉන්න කෙනානේ. මට හිතෙනවා පූජා ගිහින් අස්වැල යන්න. කොච්චර කළත් අන්තිමට හැමෝටම හිම තමයි. යොහන් පිස්සු වැඩ කරන්න එපා. මේකට ආවට ආපහු යන්නේක ලේසි නෑ කියලා ඔයා දන්නවනේ. ඒකත් මම දන්නවා. කලකිරෙන්න එපා යොහන්. ඔයාට මූණ දෙන්න. මම ඔයාගේ දේවල් වලට ඉතින් ඇඟිලි ගහන්නේ නෑනේ. හොඳයි හොඳයි. වෙන මොනා කරන්නද ඉතින්? ડોક્ટર මොකද හදිස්සිය මට එන්න කිව්වේ? ડોක්ටර් වාහනේ අරගෙන යන්න පුළුවන්. ඒකයි එන්න කිව්වේ. ඒ වුණාට මං සල්ලි භාගයයිනේ ගෙවලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ડોක්ටර් කෙනෙක් වුණාම හැමදාම බස් එකේ යන්න බෑනේ වැඩට. ડોක්ටර් වාහනේ අරගෙන යන්න. මට ડોක්ටර් විශ්වාසයි. අනේ මට ඔය සාමාන්‍ය මිනිස්සු යන ඕනේ වාහනයක යන්න පුළුවන්. මම වාහනයක් ගන්න හිතුවේ රැයකට උනත් ඉතින් වැට්ට යන්න පුළුවන් නේ. ඒකයි. ඉතින් ඒකම තමයි මාත් කියන්නේ. අපි සල්ලි මදි ටිකට බැංකුවෙන් ලෝන් එකක් ගමු. මම ඒක කරලා දෙන්නම්. ඔයාට තියෙන පේපර්ස් ටික අස්සම් කරන්න විතරයි. ඔයා වාහනේ අරගෙන යන්න. අනේ මන් දන්නේ නැහැ තරුෂ. ඔයා කොහොමද ඔහොම බිස්නස් කරන්නේ? ඔහොම බිස්නස් කළොත් හොඳට හිටි. තව ටික කාලෙකින් ඔයාට වෙන්නේ පාරට බහින්න.
I'm sorry තරුෂ මට එහෙම කියන්න අයිතියක් නැහැ. ඒත් තරුෂ අද කාලේ කොහොමද එහෙම මිනිස්සු විශ්වාස කරන්නේ? නෑ නෑ. එමෙ හැමෝටම උදව් කරන්න යන්නේ ඩොක්ටර් නිෂා. ඒ මොකද මන් නිසා? ඩොක්ටර් කෙනෙක් කියලා මම දන්නවනේ. ඉතින් ඩොක්ටර් කෙනෙකුට උදව් කරන්න ඕනේනේ. අනිත් එක හදිසිය අපිට අසනීපයක් වුණොත් බේට් එකක් හරි ගන්න පුළුවන්. හරි. කවදද දැන් මට වාහනේ ගෙනියන්න පුළුවන්? ඩොක්ටර් දැන් උනත් වාහනේ අරන් යන්න පුළුවන්. විනාඩියක් ඉන්නකෝ. මම ඩොකියුමන්ට්ස් ටික අරගෙන එන්න. මම ඒ ටික ක්ලියර් කරලා දෙන්න. සුසන්ත නිසංසලාව එක්මනට එක්කන් ආව නම් ඔය රෙදි ටික හොද ගන්නවනේ. අනේ ඕන්නේ නැහැ දේවෙන්ද්‍ර. මගේ රෙදි ටික ඉතින් මට හොද ගන්න බැරිය. මොකද අද පරක්කුනේ. ඔව් සුසන්ත මේ පොඩි වැඩ නිසා ටිකක් පරක්කුණා. ඇස්තමේන්තුවක් යවන්න තිබුණා. මම මේක යවලමයි ආවේ. මේ රිද්මනංගිලත් වාහනයක් ගන්න යනවල නේද? ඔව් අපි ගිහිල්ලා බලලා ආවා. සල්ලිත් බැඳලා ආවේ. මගේ යාළුවෙක් අඳුරන තැනක්. බොහොම අඩුවට හම්බුණා. මේ ඒක හොඳයි. දේවේන්ද්‍ර ඔකට මැදි වෙච්ච එක හොඳයි. මොකද ඉතින් අපේ මාමලා වාහන ගැන දන්නේ. මගේ හිතේ අපේ පවුල කෙනෙක් වාහනයක් ගන්නවමයි ඔය. රිත්මගේ වැඩත් එක්ක වාහනයක් නැතුව බෑනේ සුසන්ත. ඒ සේල් එකේ ඉන්නවා මම දන්න යාළුවෙක්. එයා හම්බෙච්ච නිසා වැඩේ ඉක්මනට කෙරුණා. ඔය අයිතිකාරය තරුණ හාදේද දේව? ඔව් මේ අපේ වයසේ කොල්ලෙක්. එහෙනම් නංගි තනියම යවන්න එපා. ඔය උදව් කරන්නේ මොනවා හිතේ තියාගෙන ඉති කියලා කවුද දන්නේ? ගත්කම තිබ්බට උසමහත ගියාට දැරිලා පොඩි වෙච්ච අය නෙවෙයිනේ ඒගොල්ලෝ. නෑ මිනිහා මන් දන්නවා. නංගි කොහොමදත් මන් නැතුව යන එකක් නෑ. එහෙනම් ඉතින් කමන්නේ. මේ නාගන්න නැත්? එදිනම් තියෙනවා. නාගමුනේ. මොකෙන්ද මං ආවේ? කාර් එක. මේ මොන කාර් එකද? පොඩි චූටි මිනිකගේ කාර් එක. පොඩි චූටි මිනිකගේ කාර් එක. පොඩි චූටි මිනිකගේ කාර් එක. කාර් එක ගෙනාවද? ඔව්. යන් බලන්න. අන්න නවත්තලා නේ. පුතා මට කිව්වේ නෑනේ අද වාහනේ අරන් එනවා කියලා. ඔව් අප්පච්චි මාත් ගියේ වාහනේ ගේන්න නෙමෙයි. යති ඒගොල්ලෝ සේරම ලෑස්ති කළා. මං ඉතින් අරන් ආවා. හොඳයි. දේවයාගේ ඉතින් හිතවත් උනේ. ඕකේ ඉතින් බලන්න දෙයක් නෑ. ඒගොල්ලෝ හොඳට හදලා දෙන්න ඇති. ඊට පස්සේ කඩේ යන්න මට පයින් යන්න ඕනේ නෑ. පොඩි චූටි මිනිකෙත් එක්ක කාර් එකේ පිම් ගාලා ගිහිල්ලා අරන් ඉන්න පුළුවන් බඩු ටික. ඔන්න පුතේ දැන් මම හයරුත් බුක් කළා. ටිකක් සල්ලි වියදම් වුණාට කමක් නැහැ. හොඳ දෙයකටනේ පුතා වියදම් කරලා තියෙන්නේ. දැන් ඉතින් ඔයාට ලොකු පහසුවක් නේ. ඔයාගේ වැඩ කොච්චර දේවල් ඉක්මනට කරගන්න පුළුවන්ද? ඔව් අප්පච්චි. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට අප්පච්චි ටිකක් ණය වෙන්න වෙයි. ණය වෙන එක නම් පුතේ ඇටි හොඳ දෙයක් නෙමෙයි. ඒ වුණත් ඉතින් මොනවා කරන්නද? අපිට එකපාර දෙන්න සල්ලි තියෙන එකක් ඈ. අනිත් එක ඉතින් නරක දෙයකට නෙමෙයි ණය උනේ. අපි ඔක ටික ටික හිමින් දැරේ කිවල දාමු ඈ. මම ඉන්න මේක පොඩ්ඩක් බලන්න. මොකද ළමයෝ මේ හැන්දෑ වෙලා නාන්න කි. මීහරක් ගෙනින්ද? අඬ නෙවෙයි අම්මේ ගියේ රෙදි හොදන්න.
ඉතින් නානතොටේදී දේවේන්ද්‍ර හම්බු දෙන්නත් එක්ක නෑවා. මස් දිනාලා දෙන්න නාලා කාලා හිටියම හොඳටම ඇති. අම්මා දැන් මට මොනවද කරන්න කියන්නේ? ළමයෝ දේවේන්ද්‍රගේ හිතේ තාමත් නංගි ගැන අදහසක් තියෙනවා කියලා අපි දන්නවනේ. ඉතින් ඔය හම්බ වෙච්ච වෙලාවට පොඩ්ඩක් කතා බස් කරලා තියාගන්නකෝ. ඒක නම් ඉතින් හොඳයි තමයි. ඒ වුණාට ඉතින් මට ඕක ගහන්න බෑනේ අම්මේ. දේවේන්ද්‍ර මගේ යාළුවෙක්. එතකොට ඒකත් අහන්නේ මමද දැන්? ඕක අම්මේ මේ එකපාරටම අහන එක හොඳ නෑනේ. අනික මේක යෝජනාවකුත් නෙවෙයිනේ. නංගිගෙන් අහලා බලන්නකො මොකද්ද මේ දෙන්න අතර සිද්ධ වෙන්නේ කියලා. ඒකත් බලන්න ගියාම ඇත්ත නේද? එහෙනම් මං අහලා බලන්නම්කෝ නංගිගෙන්. අම්මේ හැබැයි මේ කලබල නොකර හැමීට අහන්නේ. අපෝ දැන් හොයාගන්නත් නෑ. කවුද දන්නේ නෑ. කොයි වෙලේ බැලුවත් ඉතින් කාට හරි ගුලියක් අඹරනවනේ. එන්නේ පවඩ් හරිද? නෑ නෑ නෑ. එතකොට මොකටද එහෙනම් මේ තහනම් නැති දේවල් තියෙන්නේ? ඒක මං ගෙදරින් කියපු දාට කියන්න. කියන්න ඕනෙම නෑ ඉතින් තේරෙනවනේ. එහෙනම් අහන්නේ. දෙන්න බර කතාවක් වගේ. මොකද පැනලා යන්නවද? අපි මොකටද පැනලා යන්නේ? අනිත් එක ඉතින් කාට බයද? අපේ මම නොදන්නවයි. ඔයාට ඉතින් ලැජ්ජ බය නැති බව. මේ නවත්ත ගන්න දෙන්නම ඔය කතාව. ඒක මෙයාට කියන්න. අනේ පව්. එයා නම් ගියා. ඔයාටත් ඉතින් වෙන්නේ ওই ටිකම තමයි. එහෙනම් මාත් යනවා. බයි. මොකද මේ සැබෑ වෙනසක්? ඇයි සැබෑ වෙනසකට කැමති නැද්ද? කවුද අකමැති? මොකද මේ පොඩි වෙනසක්? අනේ ඩැඩි මතක නැද්ද? අද එක්කෙනෙකුට ප්‍රොමෝෂන් එකක් හම්බුණානේ. ඒකද මේ? එතකොට පූජාද මේක ලෑස්ති කළේ? එයා කොහේ ලෑස්ති කරන්නද? මේ හැම දෙයක්ම කරේ මම. මේ නර්මදාගේ පිස්සු වැඩ මිස්ටර් ඩග්ලස්. නෑ පූජා. ඒ වගේ දේවල් සෙලිබ්‍රේට් කළාට කමක් නෑ. දැන් පේනවා නේද? අපි පූජා ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ කියලා. මම දන්නවා. මගේ උපරමේ මම කරන්න මිස්ටර් ඩග්ලස්. මමගේ නෙමෙයි පූජා. හැමතිස්සෙම වැඩ. නර්මදා ඔයාට මේ පූජාගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. පූජා හැමදාම අපි ගාව ඉන්නේ නැහැ. දැන් කවදා හරි අපෙන් ඈත් වෙලා යනවා. ඊට කලින් ඔයා හරි. අපි ඉස්සෙල්ලා දින එක අරගෙන ඉමු. ඔව්. සංඝයා අසංක ඊරෙත් ආවේ නැද්ද? ආවේ නෑ. එයාට හිතුණු වෙලාවට එයායි එයාගේ හැටිනේ. එහෙනම් වෙලාවකටත් පූර්ණිමත් එක්ක පැටලිලාත් දන්නේ. අපොයි නෑ. අසංක කැමති වුණත් පූර්ණිමා නම් කැමති වෙන්නේ නෑ. එයා කවදාකවත් මං අකමැතියක් කරන්නේ නෑ. අනේ ඇයි සඳවැට පූර්ණිම ওই තරම් විශ්වාස? මට නම් ওই ගමේ ගොඩේ කෙල්ලන් සත පහකට විශ්වාස. මං කිව්වේ මට හිතුණද? එයා එහෙම මොනවා හරි කරලා තිබුණොත් මං දන්නවා එයාට මොනවද කරන්න කියලා. මමත් දන්නවා ගමේ ගොඩේ හොඳ නරක දන්න අය.
මේක මගේ ගමනේ. අනේ සීපාලිකා කලබල නොවී ඉන්න. අසංකා දෙහිටම ගෙදරේ. අනිත් එක නර්මදාටයි අසංකටයි ඒගොල්ලන්ගේ වැඩ කරගන්න අපි ඉඩ දෙමු. මේ සන්ධ්‍යා. එතකොට අපි කියලා මේ වැඩි හිටියෝ ඉන්නේ මොකටද? බලාගෙන හිටියොත් හොඳට තියෙයි. පූජා ඇත්තටම මාය අසංකයි කසද බඳින එකේ තේරුම මොකද්ද? කාටකට අසංකගේ ලාභ එක ගැන මන් තරම් පූර්ණිමාවක් දන්නේ නැතුව ඇති නේද? නර්මදා ඔයා හිතනවද ආදරය කරන කෙනාම කසාද බඳින්න ඕන කියලා? ආදරයට වඩා විවාහය වෙනස්. මම නම් හිතන්නේ පූර්ණිමා අසංක බඳින්න කීයටත් කැමති වෙයි කියලා. සෝරි පූජා. මම ඕව ගැන දන්නේ නැහැ. මොකද මම එකක්වත් හරියට කරලා නැහැ. ඕන එක යෝහාන්ව නොබැඳ ඕන එකෙක් බැඳගන්න. ආදරයක් හිතුණාට කසාද ජීවිතයකට ගාව ගන්න නම් හිතන්නවත් එපා. මොකක්ද ඒ කතාවේ තේරුම? අපිට ආදරය කරන්න හිතෙනකොට ආදරය කරනවා. ඒත් අපි කසාද බඳින්න ඕන අපෙත් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙනෙක්ව. ඔයා මනෝෂ්ට ආදරය කරන්න එහෙම හිතාගෙනද? ඔව්. සමහර විට මේ මට වෙලා ගියා. ඉතින් ටික හවසට මම යනවා. ඇයි මං කතා කරද්දී ඔයා කාමරෙන් එළියට ආවේ? එතන ඔයා විතරක් නෙමෙයිනේ හිටියේ. ඉතින් මේ සම්බන්ධ නොදැන කෙනෙක් නෑනේ. දන්නවා ඉතින්. අනේ මන්ද. මන් දන්නේ නෑ. එහෙම දවසක් අපේ ජීවිතය ආයේ මේ දසංක මම ඔයාට උදව් කරන්න. හැබැයි ඔයාත් මට එක උදව්වක් කරන්න ඕන. ඒ මොකද්ද? ඒක මම ඔයාට වෙලාවට කියන්නම්. හැබැයි කිසිම දෙයකට කලබල වෙන්න එපා. කලබල වුණොත් අපිට කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ.